හරි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ 6 වෙනි පේපර් එක. හරි 6 වෙනි එකේ මුලින්ම සාකච්ඡා කරමු ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය. හරි ඒකේ පළවෙනි ප්‍රශ්නේ ගන්න මුලින්ම ඒකේ තියෙන්නේ සරල අවලම්බයක් සම්බන්ධ ගැටලුවක්. හරි බලමු ඒකේ කියලා තියෙනවා මුලින්ම සරල අවලම්බයක් භාවිතා කර ගුරුත්වජ ත්වරණය හා කාමරයක බිම සිට සිවිලිම දක්වා වූ සිරස් උස නිර්ණය කිරීමට ඔබට නියම ඇත. හරි ඒකේ ඒ කොටසේ පළවෙනි එක කියනවා සරල අවලම්බයක කුඩා දෝලන සඳහා දෝලන කාලාවර්තයට ප්‍රකාශනය සම්මත සංකේත ඇතුළින් ලියා දක්වන්න. හරි මේ ප්‍රැක්ටිකල් එක දෝලන තරංගවලදී ඉගෙන ගන්නවා. ඒක එතනදී අපි මේ ගුරුත්වජ ත්වරණය ගණනය කරන්න. ඒ වගේම දැන් බිම ඉඳලා සිවිලිම දක්වා උස ගණනය කරන්න අපි ඉගෙන ගන්නවා. හරි කෙලින්ම එතකොට මේ ප්‍රැක්ටිකල් එක සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නේදී අහලා තියෙන්නේ. හරි අපි බලමු. එතකොට දෝලන කාලාවර්තය එහෙම නැත්නම් ආවර්ත කාලයට ප්‍රකාශනය ලියන්න කියලා තියෙනවා පළවෙනි එකේදී. හරි කෙලින්ම අපි ලියුව හැකි ආවර්තකාරී t සමානයි. හරි පළවෙනි එක දෝලන කාලාවර්තයට ලියන්න කියලා තියෙන්නේ. එතකොට t සමානයි 2π වාරයක් L at g කියන එකේ වර්ගමූලය. හරි ඕක තමයි ප්‍රකාශනය වෙන්නේ. එතකොට මේ L කියලා කියන්නේ අවලම්බයේ දිග, g කියන්නේ ගුරුත්වජ ත්වරණය, t කියන්නේ ආවර්ත කාලය. හරි පළවෙනි එකට උත්තරේ මේක. ඒක සුළු දෙයක්, ඒක දන්නවා හැමෝම. ඊට පස්සේ කියනවා සරල අවලම්බයක් කාමරයක සිවිලිමේ එල්ලා ඇත. සිවිලිමේ සිට කාමරයේ පොළොවට ඇති සිරස් උස කැපිටල් H පොළොවේ සිට අවලම්බයේ ගුරුත්ව කේන්ද්‍රයට ඇති සිරස් උස සිම්පල් H ද ගුරුත්වජ ත්වරණයේ g ද අවලම්බයේ ආවර්ත කාලය t ද වෙනම් රේඛීය ප්‍රස්ථාරයක් ඇඳීමට සුදුසු වන පරිදි ප්‍රකාශනයක් ගොඩනගන්න. හරි ප්‍රැක්ටිකල් ඒදී කරන දෙයමයි තමයි අහන්නේ. හරි මේ තියෙනවා සිවිලිම, ඊට පස්සේ මෙහෙම අවලම්බයේ තියෙනවා, එතන තියෙනවා පොළව. හරි සිවිලිම ඉඳලා පොළවට සිරස් උස කැපිටල් H, මෙන්න මේ උස දීලා තියෙනවා සිම්පල් H කියලා. හරි එතකොට සම්බන්ධතාවයක් අහන්න අපෙන් ප්‍රස්ථාරයක් අඳින්න. හරි එතන මේකට මාධ්‍යස්ථ කරන්න පුළුවන් ආවර්ත කාලය t සමානයි 2π වාරයක්. L කියන්නේ අවලම්බයේ දිග. එතකොට අවලම්බයේ දිග කියලා කියන්නේ කැපිටල් H ඍණ සිම්පල් H. හරි කැපිටල් H ඍණ සිම්පල් H බෙදීම g කියන්නේ ගුරුත්වය ත්වරණය. හරි ඔන්න ඕක. එතකොට මේ දෙපසම මම වර්ග කරනවා. එතන මට පුළුවන් t වර්ගය සමානයි 4π වාරයක් කැපිටල් H ඍණ සිම්පල් H බෙදීම g කියලා ගන්න පුළුවන්. හරි ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. එතකොට අපිට දැන් අවශ්‍ය වෙන්නේ ප්‍රස්ථාරයක් අඳින්න ඕනේ. එතකොට ප්‍රස්ථාරයක් අඳිද්දී අපි වෙනස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ස්වයාත්ත විචල්්‍ය විදිහට අපි ගන්න මෙන්න මේ සිම්පල් එක. අපිට කැපිටල් H වෙනස් කරන්න බෑ. ඒක නියතයි. සිම්පල් H වෙනස් කරනවා. එතකොට මෙන්න මේ අවලම්බයේ දිග වෙනස් වෙනවා. හරි අවලම්බයේ දිග වෙනස් කළා තමයි අපි සිම්පල් H වෙනස් කරන්නේ. එතකොට ස්වයාත්ත විචල්්‍ය විදිහට ගන්න වෙන්නේ සිම්පල් H. එතන මට මෙහෙම ලියන්න පුළුවන්. t වර්ගය සමානයි 4π වාරයක් π වර්ගය බෙදීම g වැඩි කිරීම h, ඒක ඍණාගයක් වෙනවා ඍණ h නිසා, ධන 4π වර්ගයේ බෙදීම g වාරයක් කැපිටල් H. හරි එතකොට මේක ඇවිල්ලා y සමානයි ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්ථාරය. හරි මේක තමයි ප්‍රකාශනය වෙන්නේ. මේක තමයි ඔයාලා ලියලා තියෙන්න ඕන. හරි මෙන්න මේ ප්‍රකාශනය දෙවෙනි එකට. ඊට පස්සේ අහනවා මෙහිදී ලැබෙන ප්‍රස්ථාරයේ දල හැඩය අඳින්න කියලා. හරි ඒක ප්‍රස්ථාරය අඳින්න ඕන y සමානයි ඍණ mx ආකාරයේ ප්‍රස්ථාරයක්. හරි y සමානයි ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් අඳින්න ඕනි. මෙහෙම තුන්වෙනි එක ඔන්න ඔය ආකාරයට. එතකොට අපි ස්වයාත්ත විචල්්‍ය වෙන්නේ සිම්පල් H, පරායත්ත විචල්්‍ය වෙන්නේ t වර්ගයේ. හරි එතකොට මේක y සමානයි ඍණ mx ධන c ආකාරයෙන් මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ. එතකොට මෙතන අන්තම් ඛණ්ඩය වෙන්නේ මෙන්න මේ ප්‍රකාශනය 4π වර්ගයේ බෙදීම g වාරයක් කැපිටල් H කියන එක. හරි අනුක්‍රමණය වෙන්නේ මෙන්න මේ 4π වර්ගයේ බෙදීම g කියන එකේ. හරි ප්‍රස්ථාරය ওই විදිහට ඇඳලා තියෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා ශිෂ්‍යයා ලබාගත් කියන හතරවෙනි එක කියනවා ශිෂ්‍යයා ලබාගත් දත්ත මගින් නිර්මාණය කර ප්‍රස්ථාරයේ අනුක්‍රමණය දීලා තියෙනවා 4යි කියලා අන්තක්ඛණ්ඩේ 12යි කියලා දීලා තියෙනවා. වේ නම් කැපිටල් H G ගණනය කරන්න. හරි
ඒතර අනුක්‍රමණයේ දීලා තියෙනවා 4යි කියන්නේ අනුක්‍රමණය කියන්නේ 4යි 5 වර්ගයේ බෙදීම g. 4යි 5 වර්ගයේ බෙදීම g නේ දීලා දෙන්නේ. ඒක දීලා තියෙනවා 4යි කියලා. සමානයි 4යි කියලා. ඒතර 4ට 4 සුළු වුණාම g සමානයි 5 වර්ගය කියලා එනවා. 5 වර්ගය කියන්නේ 3.14 නේ 5 කියන්නේ. ඒකේ වර්ගය සමානයි එනවා 9.8යි ms ඍණ 2 කියලා. g ට ගේනවා 9.8යි ms ඍණ 2 කියලා. හරි. g ගණනය කරන්න කියනවා ඊට පස්සේ කැපිටල් h ගණනය කරන්න කියලාත් කියනවා. හරි. අපි දන්නවා දැන් මෙන්න මේකේ ගත්තොත් එහෙම මෙන්න මේ කැපිටල් h ගණනය කරන්න අපි අන්තක්ඛණ්ඩය බෙදන්න ඕන අනුක්‍රමණය. හරි. අන්තක්ඛණ්ඩය අනුක්‍රමණයෙන් බෙදපුවම අපිට කෙලින්ම කැපිටල් h සඳහා ප්‍රකාශනය ලැබෙනවා. මොකද මේ 4යි 5 වර්ග බෙදීම g කියන එක මේකෙත් 4යි 5 වර්ග බෙදීම g ට කැපිලා යනවනේ. හරි. එතකොට අපි දන්නවා දැන් මෙතන මෙහෙම ලියුවොත් එහෙම කැපිටල් h සමානයි අන්තක්ඛණ්ඩයේ බෙදීම අනුක්‍රමණය. හරි. එතකොට අන්තක්ඛණ්ඩයේ මෙතන දීලා තියෙනවා 12යි කියලා. අනුක්‍රමය දීලා තියෙනවා 4යි කියලා. එතකොට කැපිටල් h එනවා මීටර් 3යි කියලා. හරි. කැපිටල් h එනවා මීටර් 3යි කියලා. හරි. එතකොට හතරවෙනි එකේ පිළිතුරු දෙකක් තියෙනවා. g සඳහා 9.8යි ms ඍණ 2 එනවා. h සඳහා කැපිටල් h සඳහා 3යි මීටර කියලා එනවා. හරි. ඒ ටික ලියා ගන්න. හරි. ඊළඟට බලන්න b එකේ පළවෙනි කොටස. හරි. b එකේ පළවෙනි කොටසේ අහනවා ඉහත පරීක්ෂණයේදී තන්තු සඳහා ඇඹරුම් නූල් භාවිතා කරොත් මොකද වෙන්නේ කියලා. හරි. ඇඹරුම් නූල් භාවිතා කරොත් මේක දෝලණය වෙද්දී හරි මේ තන්තු දිගහැරෙන්න පුළුවන්. හරි. ඇඹරුම් තිබ්බොත් එහෙම ඇඹරුම් සහිත නූලක් භාවිතා කරොත් ඇඹරුම් දිගහැරෙන්න පුළුවන්. දිගහැරිලා හරි දෝලන දිග වෙනස් වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් මේ අවලම්බයේ දිග වෙනස් වෙන්න පුළුවන්. හරි. ඇඹරුම් නූල් භාවිතා කරොත් ඇති වෙන දෝෂය කුමක්ද? එතකොට මේ දෝලණය වෙන අතරතුර කාලයේදී අවලම්බයේ දිග වෙනස් වෙන්න පුළුවන්. හරි. ඒක තමයි දෝෂය වෙන්නේ. දෝලණය සිදුවන අතරතුර කාලයේදී අවලම්බයේ දිග විචලනය වීම. දෝලණය සිදුවන අතරතුර කාලයේදී අවලම්බයේ දිග විචලනය වීම. තමයි B පළවෙනි එකට එන්නේ. හරි. ඊට පස්සේ බලමු B වල දෙවෙනි එක. දෙවෙනි එක කියනවා ප්‍රායෝගික තත්ත්වයටදී අවලම්බ බට්ටා මත යෙදෙන ප්‍රතිරෝධී බල නිසාය ක්‍රමක්‍රමයෙන් පරිමන්දනයට ලක් වේ. දෝලනය කරන ලද අවලම්බයේ විස්තරයේ විශාලත්වයේ කාලය සමග විචලන වෙන ආකාරය ප්‍රස්ථාරගත කරන්න. හරි. ඒකෝර දැන් අපි විශාලත්වය මෙතන අහන්නේ. දැන් අපි ගත්තොත් එහෙම කාලයත් එක්ක සරලනුවර්ති චලිතයක විශාලත්වයේ කාලයත් එක්ක විස්තරය. හරි. කාලයත් එක්ක විස්තරය විචලනය වෙන්නේ මෙන්න මේ විදිහෙන්නේ. මෙන්න මෙහෙම තමයි විචලනය වෙන්නේ. ආවර්තිය. හරි. එතකොට අපි මේ විදිහට විචලනය වෙන්නේ බාහිර ප්‍රතිරෝධී බලය නැත්තම්. හරි. බාහිර ප්‍රතිරෝධී බලය නැත්නම් ඒ කියන්නේ දැන් දෝලනයේදී ශක්තිය හානි වෙන්නේ නැත්තම් තමයි මේ විදිහට විචලනය වෙන්නේ. හරිද? ඒතකොට දැන් මෙතනදී කියනවා ප්‍රායෝගික තත්ත්වවලදී ඒක එහෙම වෙන්නේ නැහැ. ප්‍රායෝගික තත්ත්වවලදී අවලම්බේ දෝලණය වෙනකොට බාහිර කියන්නේ වායුගෝලයේ තියෙන ප්‍රතිරෝධී බලහින්දා ශක්තිය හානි වෙනවා. හරි. ශක්තිය හානි වෙනවා. ඒක නිසා මෙන්න මේ විස්තරය මොකද ශක්තිය කියන එක අනුලෝම සමානුපාතිකයි විස්තරයට. හරි. එතකොට ශක්තිය හානි වෙනවා කියන්නේ ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ විස්තරයේ කාලයත් එක්ක අඩු වෙනවා. හරි. ඒ කියන්නේ විස්තරය මේ විදිහට විචලනය වෙන්නේ නැහැ. කාලයත් එක්ක මෙහෙම තියෙන විස්තරය මෙහෙම අඩු වෙලා ශුන්‍ය වෙන අවසානයේ. හරි. හැබැයි අපෙන් අහන්නේ ඕක නෙවෙයි. මොකද මේ අපෙන් අහන්නේ විශාලත්වයේ විචලනය වෙන ආකාරය. දැන් මේක බැලුවොත් එහෙම ධන ඍණ සීමාවේ විචලනය වෙන්නේ. ඒ කියන්නේ දිශාවත් එක්ක. හරි. මෙතන දිශාවත් සලකලා තිනවා. හැබැයි අපෙන් අහන්නේ විශාලත්වයේ විතරයි. ඒ විශාලත්වයේ විචලනය වෙන්නේ මේක නෙවෙයි පිළිතුරු විදියට පස්තරේ තියෙන්න ඕනේ කාලයත් එක්ක
විස්තරය මෙන්න මේ විදිහටයි විචලනය වෙන්නේ. කාලයත් එක්ක විස්තරය අඩු වෙන්න ඕනේ මෙන්න මෙහෙම. ඔන්න ඔහොම විචලනයක් තියෙන්න ඕනේ. හරි. ඔහොම ඇදලා තියෙන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි කියන මෙම ලෝහ අවලම්බේ මානම සහිත. මෙම ලෝහ අවලම්බේ මානම සහිත. ඒ කියන්නේ ඒ වගේම එකක්. ලී වලින් තනු අවලම්බයක් ඉහත ආරම්භක ආකාරයට තබා දෝලණය කළ විට කාලය සමග එහි විස්තරයේ විචලන අයුරු කඩේරි භාවිත කර හිත ප්‍රස්ථාරයේ මැද දක්වන්න. හරි එතකොට මේ මානම කියලා කියන්නේ දිග පළල උස එහෙම නැත්නම් පරිමාව. හරි මේ වගේ දේවල් සමාන ලී වලින් හදපු අවලම්බයලු භාවිත කරන්නේ. හරි ලී වලින් තනු අවලම්බය. එතකොට මේ ලී වලින් තනු අවලම්බය දැන් ලී වල ඝනත්වය අනිවාර්යයෙන්ම ලෝහයේ ඝනත්වයට වඩා අඩුයි. එතකොට ලී වල හදපු අවලම්බී ස්කන්ධේ අර ලෝහයෙන් හදපු අවලම්බී ස්කන්ධයට වඩා අඩු වෙනවා අනිවාර්යයෙන්. ඒක ස්කන්ධය අඩුයි කියන්නේ යාගේ අවස්ථිතිය මොකද වෙන්නේ? අවස්ථිතිය අඩුයි. අවස්ථිතිය අඩු වෙන නිසා මෙයා මෙන්න මේ ලෝහ අවලම්බයට වඩා ඉක්මනින්ම පරිමන්දනයට ලක් වෙනවා. කියන්නේ බාහිර බලපෑම හේතුවෙන් බාහිර බලයේ හේතුවෙන් පරිමන්දනයට ලක් වෙනවා ඊටාම ඉක්මනින්. මොකද අවස්ථිතිය අඩු නිසා. හරි. ස්කන්ධය අඩුයි කියන්නේ අවස්ථිතිය අඩුයි. එතකොට එයාගේ විස්තරේ කාලයත් එක්ක අඩු වෙනවා. හැබැයි අඩු වෙනවා ඊටාම ඉක්මනින්. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට අඩු වෙනවා. හරි. ඔන්න ඔය විදිහට ඇඳලා තියෙන්න ඕනේ. කඩේරු වලින් අඳින්න කියලා තියෙනවා. මෙන්න මේ වගේ ඇඳලා තියෙන්න ඕනේ. හරි. එතකොට මේ තියෙන්නේ ලෝහ අවලම්බය. මේ තියෙන්නේ ලෝහ අවලම්බය. මේ තියෙන්නේ ලී වලින් සෑදූ අවලම්බය. හරි. විස්තරයේ විශාලත්වය විචලන වෙන ආකාරය. ඒකත් හරි ඊට පස්සේ අවසන් කොටස කියනවා හතරවෙනි එක සරල අවලම්බයක් සම්පූර්ණ පරිමන්දනය වීමට ගත වෙන කාලය T නෝට් කියන එක දෝලනයේ විස්තරයේ ඒ ගුරුත්ව ජතරණයේ G සහ අවලම්බය එල්ල ඇති ලක්ෂයට අදාළ අක්ෂය වට අවලම්බයේ අවස්ථිති ගූර්ණය අයිමත රඳා පවතී යයි සලකා T නෝට් සඳහා මාන විශ්ලේෂණය මගින් සමීකරණයක් ගොඩනගන්නලු සමීකරණයේ සමානුපාතිකත්ව නියතේ සිම්පල් එකේ සලකන්නලු. හරි. හරි මම මේක මොකනවා එතකොට කියන්නේ ආවර්ත කාලය කියන එක අනුලෝම සමානුපාතිකයිලු ඔය කියන රාශියෙන් සඳහා. ඒ කියන්නේ මේ විස්තරයේ ගුරුත්වාකර්ෂණය නිසා අවස්ථිති ගූර්ණය මත නදාපදින. එතකොට අපිට දැන් මාන විශ්ලේෂණය අපි දන්නවා ආවර්ත කාලයේ මාන මේ විදිහට ලියන්න පුළුවන්. අනුලෝම සමානුපාතිකයි. මෙතන කියන විස්තරය ඒ වල අපි හිතන x බලය කියලා. ඒ වගේම ගුරුත්ව දිතරණේ g වල y බලය සහ i වල z බලය කියලා හිතනවා. හරි. එතකොට ඕවට අගයන් ආදේශ කළත් කියන්නේ මේ මාන ආදේශ කරලා බලන්න පුළුවන්. t නෝට් කියන්නේ කෙලින්ම t වල මාන. හරි. එතකොට ඒක දැන් සමානුපාතිකත්වයට අයින් කරන්න සමාන ලකුණක් සහ සිම්පල් a කියන සමානුපාතිකත්ව නියතේ දානවා. එතකොට මෙතන විස්තරය කියලා කියන්නේ දිගන්නේ. හරි. දැන් අපි මෙතන බැලුවොත් එහෙම මේ පැත්තේ මාන t. හරි. මෙතන l වල x මාන වෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන g කියන්නේ ත්වරණයනේ ගුරුත්ව ත්වරණය කියන්නේ lt හරින දෙක කියන එකේ y. හරි. ඊට පස්සේ මෙතන අවස්ථිති ගූර්ණය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම දිගේ වර්ගය. ඒ කියන්නේ ස්කන්ධය කියන්නේ m දිගේ වර්ගය කියන්නේ l වර්ගය. කියන එකේ z ඩගේ. හරි. දැන් අපි දෙපස මාන සමාන කරන්න යන්නේ මේ පැත්තේ තියෙන t විතරයි. right. so t විතරයි දෙන්නේ. එතකොට අපිට මේ පැත්තේ දැන් බැලුවොත් එමේ l මේ පැත්තේ නැහැ. l වලගේ එන්න ඕනේ උඩ බිඳුවයි. හරි. මෙතන l වල x බලයක් තියෙනවා. ඒ වගේම l වල y බලයක් තියෙනවා. හරි. ඒ වගේම මෙතන l වල x බලයක් තියෙනවා. l වල y බලයක් තියෙනවා. ඒ වගේම මෙතන l වල 2 z කියන බලයක් තියෙනවා. හරි. ඒක l වල වර්ගය කියන z වලින් බලය වර්ග වුණාම ඊට පස්සේ l වල 2 z වෙනවා. හරි. ඊට පස්සේ m වල බැලුවොත් එහෙම m වල z විතරයි තියෙන්නේ. ඒ නිසා අපිට කෙලින්ම ගන්න පුළුවන්. දැන් මේ පැත්තේ m නැහැනේ. මේ පැත්තේ m වල z බලයක් තියෙනවා. හරි. ඒකට කෙලින්ම අපිට
ලියන්න පුළුවන් z සමානයි 0යි කියලා. හරි z සමානයි 0යි කියලා. z සමානයි 0යි. right. එතකොට z සමානයි 0 නිසා අපිට ඊට පස්සේ l සලකන්න පුළුවන්. මේ පැත්තේ l නැහැනේ. හරි. එතකොට මේ පැත්තේ තියෙන x තියෙනවා. x තියෙනවා ඊට පස්සේ තව l වල y තියෙනවා ධන y තියෙනවා. හරි. ඒ වගේම මෙතන l වල 2z තියෙනවා. ධන 2z තියෙනවා. මේ පැත්තේ l නැති නිසා ඒක 0යි කියලා දාන්න පුළුවන්. හරි. z කොහොමද 0යි කියලා අපි හොයාගත්තා. එතකොට මේ ප්‍රකාශනයේ 0යි. එතකොට x ධන y සමානයි 0යි කියලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ t ගන්නවා අපි. t වල මෙතන තියෙන්නේ t වල ඍණ 2y කියලා. හරි මේ පැත්තේ t වල 1යි තියෙන්නේ. එතකොට 1 සමානයි ඍණ 2y කියලා. හරි. එතකොට y සමානයි ඍණ භාගයයි කියලා එනවා. එතකොට x z හොයාගත්තා y හොයාගත්තා. දැන් y යගේ මෙතෙන් ආදේශ කරලා x හොයාගන්න පුළුවන්. හරි. එතකොට අපිට කෙලින්ම x හොයාගුවේ හැකි x සමානයි එහෙම නැත්නම් x ධන y කියන්නේ ඍණ භාගයයි. ඍණ භාග සමානයි 0යි. එතකොට ඍණ භාගය මේ පැත්තට ගියාම ධන භාගය. x සමානයි ධන භාගය. right. එතකොට x y z අපි හොයාගත්තා. එතකොට අපිට දැන් ප්‍රකාශනය ලියන්න පුළුවන්. හරි. t නෝට් සමානයි සමානුපාතිකත්ව නීතියේ a. හරි. ඊට පස්සේ x වල ධන කියන්නේ මේ x කියන්නේ ධන භාගයයි. x කියන්නේ එතකොට මෙතන විස්තරයනේ. විස්තරයේ ධන භාගය කියන්නේ විස්තරයේ ධන භාගය වෙනි බලය. ඒ වගේම ගුරුත්වාකර්ෂණයේ g වල ඍණ භාගය වෙනි බලය. මොකද y කියන්නේ ඍණ භාගයනේ. වැඩි කිරීම ගුරුත්වාකර්ෂණයේ ඍණ භාගයේ බලය. හරි. එතකොට ඕක ලියන්න පුළුවන් අපිට t නෝට් සමානයි ඒ වාරයක් භාග වෙනි බලය කියන්නේ වර්ගමූලනේ. හරි ධන භාගය කියන්නේ ඒක ඉහළින් තියෙනවා. ඒ බෙදීම ඍණ භාගය කියන්නේ හරි ඒක මං ඉරෙන් පහළට ගන්න. එතකොට ධන භාගය වෙනවා. g ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. හරි. ඒතර ඕක තමයි t නෝට් සහ මේ අදාළ රාශීන් අතර සම්බන්ධතාවයට එන්න ඕනේ. හරි. ඔය විදිහට. හරි. එතකොට ඒක වැරදිලා ලියා ගන්න. හරි ඊළඟ ප්‍රශ්නේ බලන්න දෙවෙනි එක. හරි දෙවෙනි එකේ තියෙන උෂ්ණත්වමාන සම්බන්ධය. හරි උෂ්ණත්වමාන සම්බන්ධයෙන් තියෙන්නේ ඒක කියන උෂ්ණත්වමානය තැනීමේදී භාවිතා කිරීමට බලාපොරොත්තු වන උෂ්ණත්වමිතික ද්‍රව්‍යයේ ගුණ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඒ කොටසේ පළවෙනි එක කියන හොඳ උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක තිබිය යුතු ප්‍රධානතම ලක්ෂණ දෙක සඳහන් කරන්න. ප්‍රධානම ලක්ෂණ දෙක තමයි අපෙන් අහන්නේ. ලක්ෂණ කිහිපයක් තියෙන එකෙන් ප්‍රධානම ලක්ෂණ දෙක අහන්නේ. ප්‍රධානම ලක්ෂණ දෙක තමයි උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක් අනිවාර්යයෙන්ම සන්තතිකව විචලනය වෙන්න ඕනේ. උෂ්ණත්වයත් එක්ක සන්තතිකව විචලනය වෙන්න ඕනේ. ඒ වගේම ඒකඵල ශ්‍රිතයක් වේ යුතුයි. හරි ওই දෙක තමයි අත්‍යවශ්‍යම කරුණු දෙක. ඊට අමතරව දැන් සමානුපාතික විචලනයක් තියෙනවා නම් ඒක හොඳයි. හරි. මේ සමානුපාතිකව විචලනය වෙන්න ඕනි කියන එක අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. හරි. ඒක එහෙම නොවුනත් ගැටලුවක් නැහැ. හරි. ඒක අත්‍යවශ්‍යම කාරණා දෙක තමයි අහන්නේ. ඒක සන්තතිකව විචලනය විය යුතුයි. ඒක වගේම ඒකඵල ශ්‍රිතයක් විය යුතුයි. හරි. සන්තතිකව විචලනය විය යුතුයි. ඒකඵල ශ්‍රිතයක් විය යුතුයි. සමානුපාතිකව විචලනය වෙනවා කියන එක අත්‍යවශ්‍ය ලක්ෂණයක් නෙමෙයි. හරි. ඊට පස්සේ දෙවෙනි එකට යනවා. දෙවෙනි එක කියන්නේ ඔබ උෂ්ණත්වමිතික ද්‍රව්‍යයක් යොදා ගනිමින් තනා ගන්නා උෂ්ණත්ව මානයක තිබිය යුතු ලක්ෂණ තුනක් ලියා දක්වන්න. හරි. ඒතකොට දැන් මේකදී නම් අහන්නේ උෂ්ණත්ව මානයක තියෙන්න ඕන ලක්ෂණ. හරි. ඒවා සාමාන්‍ය අපිට භාවිතා කරන්න පහසු වෙන්න ඕනේ. හරි. භාවිතේ පහසු විය යුතුයි. ඒ වගේම නිර්වද්‍යතාවයෙන් ඉහළ විය යුතුයි. ඒ වගේම සංවේදීතාවයෙන් ඉහළ විය යුතුයි. හරි. ඒ වගේම පරාසය වැඩි විය යුතුයි. ඔන්න වගේ ලක්ෂණ කිහිපයක් ලියන්න පුළුවන්. හරි මේක ලියන්න කියලා තියෙන්නේ තුනක්. හරි. ඔය වගේ තුනක් ලියන්න පුළුවන්. භාවිතේ පහසු වීම, නිර්වද්‍යතාවයේ ඉහළ වීම, සංවේදීතාවයේ ඉහළ වීම, පරාසයේ පුළුල් වීම, දීර්ඝ කාලයක් භාවිතා කළ හැකි වීම. හරි. ඩියුරබිලිටි එක වැඩි වෙන්න ඕනේ. වැඩි කාලයක් අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඔය කියන ඒ වගේ තුනක් ලියලා තිබ්බනම් හරි. ඊට පස්සේ B එකට යනවා.
එදිනදා ජීවිතයේදී සුලභව භාවිතා වන උෂ්ණත්වමානයක් ලෙස රසදිය උෂ්ණත්වමානය හැඳින්විය හැකියි. හරි. ඒකේ පළවෙනි එක කියනවා එහිදී උෂ්ණත්වමිතික ද්‍රව්‍ය ලෙස රසදිය භාවිතා කිරීමට හේතු වන කරුණු දෙකක් ලියා දක්වන්න කියලා තියෙනවා. හරි. දැන් රසදිය වල තාප සන්නායක ගුණ වැඩි. හරි. හොඳ තාප සන්නායකතාවයක් පැවතීම ඒක ගුණයක්. හරි. හරි ඒ වගේම ප්‍රසාරණතාවය ඉහළ වීම. හොඳ තාප සන්නායකතාවයක් පැවතීම ඒ වගේම ප්‍රසාරණතාව ඉහළ වීම. ඒ කියන්නේ උෂ්ණත්වය පොඩි ප්‍රමාණයකින් වැඩි කරද්දී අපි ආගේ ඉහළ ප්‍රසාරණතාවයක් බලා ගන්න පුළුවන්. හරි. ඒතකොට ඒක එක ලක්ෂණයක්. හොඳ තාප සන්නායකතාවයක් වීම කියන එක තව ලක්ෂණයක්. ඒ වගේම රසදිය මගින් වීදුරු තෙත් නොකිරීම. හරි. රසදිය මගින් වීදුරු තෙත් නොකිරීම කියන එක තව ලක්ෂණයක්. ඒ වගේම රසදිය වාෂ්ප වලින් සිදුවන බලපෑම අවම වීම. හරි. වාෂ්ප වලින් සිදුවන බලපෑම අවම වීම. ওই හතරෙන් දෙකක් ලියන්න පුළුවන්. හරි. ප්‍රසාරණතාවය ඉහළ වීම, තාප සන්නායකතාවය ඉහළ වීම, ඒ වගේම වීදුරු තෙත් නොකිරීම සහ රසදිය වාෂ්ප වලින් සිදුවන බලපෑම අවම වීම. හරි. ওই හතරෙන් දෙකක් ලියලා තිබ්බනම් හරි. ඊට පස්සේ කියනවා දෙවැනි එක කියනවා රසදිය උෂ්ණත්වමානයක් ක්‍රමාංකනය කිරීමේදී වැරදීමෙන් ඉහළ අචල උෂ්ණත්වය සලකුණු කිරීමට යාමේදී හුමාලංක ලෙස භාවිතා කර තිබුණේ සෙල්සියස් අංශක 101 උෂ්ණත්වය. නමුත් පහළ අචල උෂ්ණත්වය නිවැරදිව සලකුණු කරගෙන තිබුණේ මේ උෂ්ණත්වමානය භාවිතා කර ද්‍රවයේ උෂ්ණත්වය මැන්න විටදී 60 සෙල්සියස් අංශක ලෙස දක්වන්නේ නම් අදාළ ද්‍රව්‍යයේ නියෝජිත උෂ්ණත්වය ගන්න එක. හරි. ඒකට අපි දන්නවා පරිමාණය මේ විදිහට අපිට අඳින්න පුළුවන්. හරි. මේ ඉහළ අචල උෂ්ණත්වය කියන්නේ ඇත්තටම බැලුවොත් එහෙම සෙල්සියස් අංශක 100නේ. හැබැයි මෙයා සෙල්සියස් අංශක 101 උෂ්ණත්වය තමයි 101 සෙල්සියස් අංශක උෂ්ණත්වය තමයි 100 කියලා සලකුණු කරලා තියෙන්නේ. හරි. මේ පැත්තෙන් මම ඇඳලා තියෙන්නේ උෂ්ණත්වමානයේ සලකුණු කරලා තියෙන පාඩම්. මේ පැත්තේ ඇඳලා තියෙන්නේ කියන්නේ ඇත්ත සැබෑ උෂ්ණත්වය. හරි. එතකොට සැබෑ උෂ්ණත්වය සෙල්සියස් අංශක 101ක් වෙන අවස්ථාව තමයි මෙයා 100යි කියලා සලකුණු කරලා තියෙන උෂ්ණත්වමානය. හරි. බිඳුව නම් ඒක හරියට නියෝජිත සලකුණු කරලා තියෙනවලු. ඒතකොට බිඳුව. එතකොට මේ උෂ්ණත්වමානය මෙන්න මේක උෂ්ණත්වමානය. මේ උෂ්ණත්වමානය භාවිතා කළා මෙයා මැනලා තියෙනවා කියන සෙල්සියස් අංශක 60. කියන්නේ මෙයාගේ පෙන්වන්නේ සෙල්සියස් අංශක 60යි කියලා. ඒකේ නිවැරදි උෂ්ණත්වය තමයි අහන්නේ. මෙන්න මේ T තමයි අහන්නේ. හරි. ඒතකොට ඕකට සම්බන්ධතාවය ලියන්න පුළුවන්. T රින බිඳුව බෙදීම 101 රින බිඳුව සමානයි 60 රින බිඳුව බෙදීම 100 රින බිඳුව. රයිට් ඔය විදිහට. එතකොට T තමයි අපෙන් අහන්නේ. T කියන්නේ T සමානයි මේ ඔක්කොම බිඳුනේ. එතකොට 101 වැඩි කිරීම 60 බෙදීම 100. හරි. එතකොට T සමාන වෙනවා සුළු කරන්න. සුළු කරාට පස්සේ 60.6 සෙල්සියස් අංශක කියලා එනවා. හරි. 60.6 සෙල්සියස් අංශක කියලා එනවා. මේක තමයි එන්නේ එතකොට දෙවෙනි එකට පිළිතුරු විදිහට. රයිට්. ඊට පස්සේ ඒක තව තියෙන කොටස් තුනක් බලමු. මේක ලියා ගන්න ගමන් ප්‍රශ්නය අහගන්න. ඊට පස්සේ කියනවා රසදී උෂ්ණත්වමානයක පවතින ප්‍රධානතම ගැටලුව වන්නේ එහි පරාසය කුඩා වීම. රසදී උෂ්ණත්වමානයක පරාසය වැඩි කර ගැනීමට ගත හැකි භෞතික විද්‍යාත්මක ක්‍රමය යෝජනා කරන්න. හරි. උෂ්ණත්වමානයක පරාසය වැඩි කරනවා කියන්නේ අපිට වැඩි පරාසයක උෂ්ණත්වය මයින්ඩ් පුළුවන් කියන එක. හරි. එතකොට ඒ කියන්නේ දැන් වැඩි පරාසයක උෂ්ණත්වය මයින්ඩ් පුළුවන් කියලා කියන්නේ අර උෂ්ණත්ව මිතික භාවිතා කරන අපි උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයේ හරි මේ ඒකඵල සිතයක් වෙන්න ඕනේ කියලා කියවනේ. එතකොට ඒක දැන් රසදිය නම් තියෙන්නේ ද්‍රව අවස්ථාවේනේ. එතකොට ඒක ද්‍රව අවස්ථාවෙන් වෙනස් වෙන්නේ නැතුව අපිට වැඩි උෂ්ණත්ව පරාසයක පවත්වා ගන්න පුළුවන් නම් ඒ උෂ්ණත්වමානයේ පරාසය වැඩි කියලා අපිට සලකන්න පුළුවන්. හරි. වැඩි පරාසයක උෂ්ණත්වය මයින්ඩ් පුළුවන් අර රසදිය වල භෞතික අවස්ථාව වැඩි පරාසයක වෙනස් වෙන්නේ නැතුව පවත්වා ගන්න පුළුවන්. හරි. ඒකට ඒක තමයි අපි කරන්න ඕනේ. ඒකට අපි කරන්නේ රසදිය භාවිතා කරන කියන්නේ රසදිය කන්දට ඉහළින් තියෙන වායු කලාපය තියෙනවනේ. අන්නේ වායු කලාපේ රික්තකයක් විදිහට තියන්නේ නැතුව යම්කිසි වායුවකින් පුරවනවා. හරි. වායු කලාපේ වායුවකින් පුරවනවා. ඒක කියන්නේ රසදිය කන්දට ඉහළින් පවතින කලාපයේ වායුවකින් පිරවීම. ඒක තමයි භාවිතා කරන
විද්‍යාත්මක ක්‍රමය. එතකොට ඒකෙදි වෙන්නේ දැන් මෙහෙම රසදිය කඳ තියෙනවනේ. හරි මෙහෙම රසදිය කඳ තියෙන. එතකොට මේ ඉහළ කලාපේ වායුවකින් පිරෙවුවට පස්සේ හරි වායුවකින් පිරෙවුවට පස්සේ ඒ වායුව මගින් මේ රසදිය කඳ මත පීඩනයක් ඇති කරනවා. පීඩනයක් ඇති කරලා මෙයාගේ තාපාංකය මොකද වෙන්නේ? තාපාංකය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනවා කියන්නේ තාපාංකය වැඩි වෙනවා. ඒක නිසා මෙයා ද්‍රව අවස්ථාවේ ඉඳලා වාෂ්ප අවස්ථාවට යන්න වැඩි උෂ්ණත්වයක් ලබා ගන්න සිද්ධ වෙනවා. හරි ඒ කියන්නේ උෂ්ණත්ව පරාසය වැඩි වෙනවා. පීඩනය වැඩි කරලා තාපාංකය වැඩි කරාට පස්සේ. එතකොට ඒකෙදි අහන්නේ භෞතික විද්‍යාත්මක ක්‍රමයක් යෝජනා කරන්න කියලා. එතකොට රසදිය කඳට ඉහළින් අවකාශයේ වායුවකින් පිරවීම කියන එක තමයි ඒකට පිළිතුර වෙන්නේ. තුන්වෙනි එකට රසදිය කඳට ඉහළින් පවතින වායු අවකාශය හරි වායුවකින් පිරවීම. රසදිය කඳට ඉහළින් පවතින අවකාශයේ වායුවකින් පිරවීම. හරි ඊට පස්සේ ඒකේ අහනවා ඊළඟට ඉහත ක්‍රමයේදී පරාසය වැඩි වෙන ආකාරය භෞතික විද්‍යාත්මකව පැහැදිලි කරන්න. හරි එතකොට මේ අවකාශයේ වායුවෙන් පිරවූ විට රසදිය වල තාපාංකය ඉහළයි. හරි අවකාශයේ වායුවකින් පිරවූ විට රසදිය වල තාපාංකය ඉහළයි. එවිට පරාසය ඉහළයි. හරි එවිට වැඩි පරාසයකින් යුත් උෂ්ණත්වයක් මැනගත හැකි. එහෙම නැත්නම් පරාසය ඉහළයි. හරි ඒ විදිහට තියෙන්න ඕන හතරවෙනි එකට. රයිට් ඊට පස්සේ එනවා C කොටසට. C කොටස කියනවා ද්‍රව වීදුරු උෂ්ණත්වමානය සඳහා රසදිය වෙනුවට මධ්‍යසාර භාවිතා කිරීමේ හේතු දෙකක් ලියා දක්වන්න. හරි රසදිය වෙනුවට මධ්‍යසාරයි භාවිතා කරන්න කියලා අහන්නේ ද්‍රව වීදුරු උෂ්ණත්වමානක. ප්‍රධානම හේතුව තමයි භාවිතා කරනවා මේ දැන් මිලෙන් අවම වීම. හරි මිලෙන් අඩු වීම. මොකද මේ රසදිය කියන්නේ මිල අධික ද්‍රව්‍යයක්. මධ්‍යසාර කියන්නේ සාපේක්ෂව මිල අඩු ද්‍රව්‍යයක්. හරි ඒක නිසා භාවිතා කරනවා. මිල අඩු වීම එක හේතුවක්. ඒ වගේම තමයි රසදිය වල ප්‍රසාරණතාවයට වඩා මධ්‍යසාර වල ප්‍රසාරණතාවය වැඩි. හරි ඒ කියන්නේ පොඩි උෂ්ණත්ව වෙනසකට සිද්ධ වෙන ප්‍රසාරණය වැඩි රසදිය වලට වඩා මධ්‍යසාර වල. එතකොට අපිට පාඨාංක ලබා ගැනීමේ පහසුවක් තියෙනවා. හරි රෝයි හේතු දෙකෙන් තමයි ලියලා තියෙන්නේ. හේතු දෙකක් විදිහට මිල අවම වීම සහ ප්‍රසාරණතාවයේ ඉහළ වීම. හරි එතකොට දෙවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ මේ විදිහට තමයි පිළිතුරු ලියලා තියෙන්න ඕන. අපි ඊළඟ එක බලමු. හරි හරි ඊළඟ ප්‍රශ්නේ බලමු. තුන්වෙනි එක තුන්වෙනි එක තියෙන්නේ ජෙග ක්‍රමේ භාවිතා කරලා පුෂ්ටිකාතතිය සෙවීම සම්බන්ධයෙන්. හරි තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එක කියන්නේ ජෙග ක්‍රමෙන් ද්‍රවයක පුෂ්ටිකාතතිය සෙවීම සඳහා උපකරණ සකස් කරන අන්දම රූපයේ දැක්කේ කැපිටල් M කියන්නේ පීඩන මානය, C කියන්නේ පුෂ්ටිකාතතිය සෙවිය යුතු ද්‍රව්‍ය වේ, ප්‍රාස්කව තුල ජලය ඇති අතර වායු රෝධක වනසේ සකස් කර ඇත. අනිවාර්යෙන් ඒක වායු රෝධක වෙන විදිහට සකස් කරන්න ඕනි. ටී කරාමේ විවෘත කිරීමෙන් බෝතලයේ තුරට ජලය ගලා යාමට සැලැස්විය හැකිය. හරි ජෙග පරීක්ෂණය අපි දන්නවා. අපි බලමු මේකේ මොනවද අහලා තියෙන්නේ කියලා. ඒ කොටසේ අහනවා පීඩනමාන ද්‍රවය සඳහා ඔබ තෝරාගන්නේ කුමන අන්දමේ ද්‍රවයක්ද? සුදුසු ද්‍රවයක් නම් කරන්න. හරි පීඩනමානය සඳහා ගන්න ඕනේ. හරි ඝනත්වයේ අඩු ද්‍රවයක්. හරි ඝනත්වයේ අඩු ද්‍රවයක් ගත්තොත් තමයි අපිට දැන් අර විචලනයේ වැඩි විචලනයක් බලා ගන්න පුළුවන් වෙන. ඝනත්වයේ වැඩි ද්‍රවයක් ගත්තොත් එහෙම රසදිය වගේ ද්‍රවයක් ගත්තොත් එහෙම විචලනයක් සිද්ධ වෙන්නේ නැති තරම්. හරි ඒ නිසා ඝනත්වයේ අඩු ද්‍රවයක් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ජලයටත් වඩා ඝනත්වයේ අඩු ද්‍රවයක් ගන්න ඕනේ. එහෙම වුණොත් සාමාන්‍ය භූමි තෙල් වගේ ද්‍රවයක් ගන්න පුළුවන්. හරි ඝනත්වයේ අඩු ද්‍රවයක් කියලා ලියන්න ඕනේ. සුදුසු ද්‍රවයක් නම් කරන්න කියලා තියෙනවනේ. කුමන අන්දමේ ද්‍රවයක්ද කියලා අහනවා. එතකොට ඝනත්වය අඩු ද්‍රවයක් කියලා ලියන්න. සුදුසු ද්‍රවයක් නම් කරන්න උදාහරණ විදිහට භූමි තෙල් කියලා නම් කරලා තියෙන්න ඕනේ. හරි ඝනත්වය අඩු ද්‍රවයක් භූමි තෙල් කියලා නම් කරන්න. ඊට පස්සේ B එකට යනවා අපි. B එකේ කියනවා A පුනීලේ කැපිටල් A පුනීලේ තුලින් ජලය ඇතුළු වීමට සැලැස්සූ විට නලය තුල පීඩනය වැඩි වී කෙළවර වායු බුබුල සෑදේ වායු බුබුල බිඳී වෙන්නන විට හිරේ කුමක්ද? වායු බුබුල බිඳෙනවා කියන්නේ උපරිම පීඩනාන්තරයක්. කියන්නේ පීඩනය එන්න වැඩි වෙලා පීඩනාන්තර උපරිම අගයට ආවට පස්සේ තමයි වායු බුබුල බිඳෙන්නේ. ඒතර පීඩනාන්තරයේ උපරිමයි කියලා කියන්නේ අරය අවමයි කියන එක. හරි. ඒතර අවමරය කියලා කියන්නේ ඒක අර නලයේ අභ්‍යන්තර කේශික නලයෙන් උතන භාවිතා කරන්නේ කේශික නලයේ අභ්‍යන්තරයට සමානයි. හරි.
කේශික නලයේ අභ්‍යන්තරාරයට සමානයි. ඒක කේශික නලයේ අභ්‍යන්තරය තමයි අර මේ බුබුල හැදෙන්නේ. හරි. මෙහෙම කේශික නලයේ දිනවනම් ඔගේ බාහිරාරයක් සහ අභ්‍යන්තරාරයක් කියලා දෙකක් තියෙනවනේ. කේශික නලයේ අභ්‍යන්තරාරය තමයි මේ විදිහට බුබුල හැදෙන්නේ. හරි. එතකොට පීඩනාන්තර උපරිම වන අවස්ථාවේදී මේ බුබුලේ අරය කේශික නලයේ අරයට සමානයි. අභ්‍යන්තර අරයට සමානයි. එතකොට ඊට වඩා බුබුල විශාල වුණොත් හරි අරය ඊට වඩා විශාල වෙනවා. හරි. එතකොට බිඳෙන අවස්ථාවේදී එහි අරය කුමක්ද? වායු බුබුලු බිඳී වෙන වෙන අවස්ථාවේදී අරය කේශික නලයේ අරයට කේශික නලයේ අභ්‍යන්තර අරයට සමානයි කියලා ලියන්න. හරි. අභ්‍යන්තර අරය කියලා ලියන්න. හරි. ඊට පස්සේ අහනවා C1 අරය ඉහත අරයට වඩා වැඩි වෙන විට වායු බුබුල නොබිදී ස්ථාවරව තිබිය නොහැකි බව පැහැදිලි කරන්න. හරි. දැන් මේක අපි දැන් අර මෙතන A කියන මෙතන තියෙන්නේ කැපිටල් A පුනීලෙන්නේ. පුනීලෙන් හරි ප්ලාස්ටික් තුරට අපි ජලය දානවනේ. හරි. ජලය ඇතුළු වෙන්න. එතකොට ප්ලාස්ටික් තුල පීඩනය වැඩි වෙනවා. ප්ලාස්ටික් තුල පීඩනය වැඩි වෙනවා කියන්නේ අර නලය තුල පීඩනය වැඩි වෙලා මෙන්න මේ නලය තුල පීඩනය වැඩි වෙනවා. හරි. මේ නලය තුල පීඩනය වැඩි වෙලා මෙන්න මේ ද්‍රව බුබුලේ පීඩනය වැඩි වෙනවා. හරි. එතකොට පීඩනය වැඩි වෙනවා කියලා කියන්නේ පීඩන අන්තරය මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. ද්‍රව බුබුලේ පීඩන අන්තරය වැඩි වෙනවා. එතකොට උපරිම පීඩන අන්තරයක් තියෙන්න පුළුවන් මේකේ ආරය අවම වන අවස්ථාවේ. හරි. ආරය අවම වන අවස්ථාවේ තමයි උපරිම පීඩන අන්තරයක් තියෙන්න පුළුවන්. එතකොට ඊට වඩා ආරය වැඩි වුණොත් එහෙම පීඩන අන්තරේ කියන්නේ මෙයාට දරා ගන්න බෑ. ලොකු පීඩනයක්. හරි. දරා ගන්න පුළුවන් උපරිම පීඩනය වෙන්නේ මෙයාගේ අරය අවම වන අවස්ථාවේ. හරි. ඒ කියන්නේ මෙන්න මේ කේශික නලයේ අභ්‍යන්තර අරයට සමාන වෙන අවස්ථාවේදී. හරි. එතකොට ඊට වඩා වැඩි වුණොත් එහෙම පීඩන අන්තරේ මෙයාට දරා ගන්න පුළුවන් පීඩන අන්තරේ අඩු වෙලා හරි මෙයා බිඳිලා යනවා. හරි. මොකද අපි දන්නවනේ පීඩන අන්තරය කියන්නේ උතන බුබුලේ නම් 2t බෙදීම සිම්පල් r කියලා. ඕකනේ ඩෙල්ටා p වෙන්නේ. හරි. ඒක ආරය අඩුම අවස්ථාවේ තමයි මේ පීඩනාන්තරේ වැඩි වෙන්නේ. අරේ වැඩි වුණොත් එහෙනම් පීඩනාන්තරේ කියන්නේ මට දරා ගන්න පුළුවන් පීඩනාන්තරේ අඩු වෙලා බිඳිලා යනවා. හරි. අරේ වැඩි වුණොත්. හරි. ඒක තමයි ලියන්න ඕනේ. ඒ හේතු ලියන්න. එතකොට ලියවිලා තියෙන්න ඕනේ මේ විදිහට බෝතලෙන් හරි පුනීලෙන් හරි පුනීලෙන් ජලය ප්ලාස්ටික්කට එක් කරන විට පුනීලෙන් ජලය ප්ලාස්ටික්කට එක් කරන විට නලය තුල පීඩනය දිගින් දිගටම වැඩි වෙයි. නලය තුල පීඩනය දිගින් දිගටම වැඩි වෙයි. හරි. එවැනි අවස්ථාවක මාවකයකට ලබාගත හැකි අවමරය කේශික නලයේ අභ්‍යන්තරාරයට සමාන බැවින් ඊට වඩා වැඩි අරයකට ගමන් කළ නොහැකි වේ. ඔය විදිහට ලියලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ එකට. හරි. ඊළඟ එක තියෙන්නේ D කොටස. හරි. පීඩනමානයේ බාහුව අතර ද්‍රව මට්ටම් වෙනස සිම්පල් ලෙස් මැනීමේදී ඇතිවන අපහසුකම්ද හැකිතරම් නිවැරදි වෙස් මැනීමට ඔබ යොදන උපක්‍රමයේද සඳහන් කරන්න. හරි. ද්‍රව අතර උස ද්‍රව මට්ටම් වල උස H මැනීමේදී හරි මෙතන පීඩනමානය දීලා තියෙන්නේ U නලේ. ඒකේ උස ද්‍රව මට්ටම් අතර උස වෙනස මනිද්දී ඇති වෙන ගැටලු මොනවද කියලා අහනවා. ඒ ගැටලු අවම කර ගැනීමට හැකිතරම් නිවැරදිව කර ගැනීමට මන ගැනීම සඳහා ඔබ යොදන උපක්‍රමයේද සඳහන් කරන්න කියලා තියෙනවා. හරි. ඒකට දැන් ඕක පීඩනය වැඩි වෙද්දි මෙහෙම තියෙන මේ පීඩන මානය උතන දැන් m නේ පීඩන මානය කියලා තියෙන්නේ. මෙහෙම දැන් මෙතෙන්දනේ නලය සෙට් කරලා තියෙන්නේ. හරි. එතකොට ඒ පැත්ත පීඩනය වැඩි නිසා පහළට එනවා, මේ පැත්ත ඉහළට යනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි නලයේ පීඩනමානයේ ද්‍රව්‍ය අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි අර මේ නලයේ මෙහෙමනේ සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක මෙහෙම ප්ලාස්ටික්කට සෙට් වෙලා තියෙනවා.
හරි මොහොමද තියෙන්නේ දැන් මේ ප්ලාස්කුවට පුනීලයකින් මෙහෙම දානවනේ ජලය. එතකොට ජලයේ දාන වේගය වැඩි වුණොත් එහෙම මෙතන පීඩනය ඊටාම ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. හරි පීඩනය ශීඝ්‍රයෙන් වැඩි වෙන නිසා මෙයාගේ මේ මෙන්න මේ ද්‍රව කඳේ ඉහළ නැගීම ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. එතකොට අපිට මැන ගැනීම අපහසුයි. එහෙම නැත්නම් මේ දැන් මේ ද්‍රව කඳ මෙහෙම කෙලින්ම එකවර නගින්නේ නැහැ. මේක අර මෙහෙම දෙපැත්තට දෝලණය වෙනවා. හරි. අපි මේකට වේගෙන් ජලය ඇතුළු කරොත් එහෙම අපිට මෙන්න මේ ලක්ෂයන් හරියට මෙන්න මේ ලක්ෂයන් මැන ගන්න බෑ. හරි. මැන ගන්න බෑ. ඒක නිසා ජලය එකතු කිරීමේදී පුනීලයේ මගින් ප්ලාස්කුවට ජලය එකතු කිරීමේදී සෙමෙන් එකතු කළ යුතුයි. හරි. සෙමෙන් ජලය එකතු කිරීම සිද්ධ කළ යුතුයි. ඒක තමයි භාවිතා කරන පළවෙනි උපක්‍රමය. හරි. සෙමෙන් ජලය එකතු කළ යුතුයි. පළවෙනි එක ඊට පස්සේ තමයි දැන් මේවා මයින්නේ අපි මෙන්න මේ ලක්ෂයන් මයින්නේ චලන යුක්සේ භාවිතා කරලා. චලන යුක්සේ භාවිතා කළා මනිද්දී දැන් මේක මේ මෙන්න මෙහෙම ඉහළ පහළ යනවා. හරි. මේක මෙහෙම දෝලණය වෙනවා. දෝලණය වෙද්දී මෙන්න මේ ලක්ෂේ මනිද්දී මෙයා යන ඉහළම ලක්ෂය අපි සල්ගුණ කර ගන්න ඕනේ. හරි. මෙයා මෙන්න මේ ද්‍රව කඳ යන ඉහළම ලක්ෂය අපි සල්ගුණ කර ගන්න ඕනේ. හරි. අන්න ඒක අපි චලන යුක්සේ භාවිතා කරලා සලකුණු කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ තමයි චලන යුක්සේ මාවකේ නිරීක්ෂණය කරමින් දෝලනයට අදාළ ඉහළම උසේදී පාඨාංක ලබා ගැනීම. දෝලනයට අදාළ ඉහළම උසේදී පාඨාංකේ ලබා ගැනීම. රයිට්. ওই දෙක තමයි ලියන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ සුළු කිරීමක් පොඩි. බුබුල බිඳෙන විට කැපිටල් M වල ද්‍රව මට්ටම් අතර වෙනස සිම්පල් H ද අර සිම්පල් H කියලා සලකුණු කරලා දීලා තියෙනවා. එම ද්‍රවයේ ඝනත්වය රෝද පෘෂ්ඨිකාතතිය සෙවීමට අවශ්‍ය ද්‍රවයේ ඝනත්වය රෝ 1ද සහ පෘෂ්ඨිකාතතිය T ද පෘෂ්ඨිකාතතිය සොයන ද්‍රව්‍ය තුල ගිල්වා ඇති නලයේ කෙළවර සිට ද්‍රව පෘෂ්ඨයට උස H1ද කේසිගනලේ අරේ සිම්පල් ආදන ටී සඳහා ප්‍රකාශනය ලියන්න. හරි. බලන්න. දැන් මෙතන මෙහෙම නලය සම්බන්ධ කරලා තියෙනවා මෙයාට. හරි. ඒකේ ද්‍රව මට්ටම් අතර වෙනස දීලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වෙනස සිම්පල් H කියලා. ඔන්න ඕක තමයි සිම්පල් H කියන්නේ. හරි. ඒතර ඔය H වලින් මයින්ඩ් පුළුවන් අපිට මෙන්න මේ නලයේ තුල තියෙන පීඩනය. හරි. නලයේ තුල තියෙන වායු පීඩනය මයින්ඩ් පුළුවන්. ඊට පස්සේ ඒ නලයේ තමයි ගිල්වල තියෙන්නේ අපිට පෘෂ්ඨිකාතදී මයින්ඩ් ඕන ද්‍රවයේ මෙන්න මේ විදිහට. ඔය විදිහට ඊට පස්සේ මෙතන මේ විදිහට බුබුල හැදෙනවා. හරි. ඊට පස්සේ කියනවා ද්‍රව පෘෂ්ඨයට උස මෙන්න මේ නලයේ කෙළවර ඉඳලා ද්‍රව පෘෂ්ඨය මෙහෙම ගත්තොත් එහෙම ඒ උස එතන දීලා තියෙනවා H1 කියලා. හරි මෙන්න මේ උස H1 කියලා දීලා තියෙනවා. එතකොට ඒ ද්‍රවයේ ඝනත්වය දීලා තියෙනවා රෝ 1 කියලා. මෙයාගේ ඝනත්වය රෝ කියලා දීලා තියෙනවා. මෙන්න මේ ද්‍රවයේ ඝනත්වය රෝ කියලා දීලා තියෙනවා. හරි. ওই දත්ත දීලා තියෙනවා. එතකොට දැන් මේ වායු කියන්නේ මෙන්න මේ නලයේ තුල තියෙන වායුවේ පීඩනය වෙන්නේ අපිට මැනගත්ත හැකි. හරි. වායුවේ පීඩනය කියන්නේ මෙන්න මෙතන පීඩනයනේ. මේ වායුව හැමතැනම තියෙන එකම වායුව. එතන මෙතන පීඩනය තමයි වායුවේ පීඩනය. එතන මෙතන පීඩනය සමානයි. මෙන්න මේ වායු ගෝලීය පීඩනය P0 කියලා ගත්තොත් P0 ධන මෙන්න මේ H rho g තමයි මෙතන පීඩනයට සමාන වෙන්නේ. මොකද මෙතන පීඩනයට සමාන වෙන්නේ. එකම ද්‍රවය එකම මට්ටම් වල පීඩන සමානයි. මෙතන පීඩනයට සමානයි. ඒ පීඩනය වායු ගෝලීය මේ නලයේ තුල තියෙන වායුවේ පීඩනයට සමානයි. දැන් මෙතන පීඩනය වෙන්නේ P0 ධන H rho g. හරි. ඒක තමයි වායුවේ පීඩනය වෙන්නේ. හරි. එතකොට දැන් වායුවේ පීඩනය තමයි මෙන්න මේ ද්‍රව බුබුල ඇතුළේ පීඩනය වෙන්නේ. හරි. ද්‍රව බුබුල ඇතුළේ පීඩනය වෙන්නේ මේ වායුවේ පීඩනය. හරි. එතකොට එතන පිට පීඩනය වෙන්නේ
මෙන්න මේ ලක්ෂයේ පීඩනය. මේ ලක්ෂයේ පීඩනය වෙන්නේ P0 වායුගෝලීය පීඩනය දාන H1 ρ1 G කියන එක. හරි. එතකොට එතන පීඩන අන්තරය ගත්ත හැකි අපිට 2t බෙදීම සිම්පල් r කියලා. හරි. එතකොට මෙන්න මේ ඇතුළේ පීඩනය අපිට ලියව හැකි මෙන්න මේ මම මේක විශාල කරලා යන්දුත් එහෙම මෙහෙම මෙන්න කේශික නාලය මෙන්න හැදෙන ද්‍රව බුබුල ඇතුළේ පීඩනය P1 පිටත පීඩනය P2 කියලා ගත්තොත් එහෙම P1 කියන්නේ ඇතුළේ පීඩනය කියන්නේ මෙන්න මේ වායුවේ පීඩනය P1 සමානයි P0 කියන්නේ වායුගෝලීය පීඩනය ධන simple h ρ g. P2 කියන්නේ මෙතන පිට පීඩනය ඒ කියන්නේ P0 ධන h1 ρ1 g. P0 ධන h1 ρ1 g කියලා ගන්න පුළුවන්. එතකොට මේ P1 සහ P2 අතර වෙනස කියන්නේ P1 ඍණ P2 කියලා කියන්නේ P1 ඍණ P2 කියලා කියන්නේ පීඩන අන්තරය සමානයි 2t බෙදීම simple r කියන එක. හරි. 2t බෙදීම simple r කියන එක. එතකොට දැන් P1 ඍණ P2 කියන්නේ මේ මෙන්න මේ ප්‍රකාශනය අඩු කිරීම මේ ප්‍රකාශනය P0 P0 සුළු වෙනවා. ඒ කියන්නේ 2t බෙදීම simple r සමානයි h ρ g ඍණ h1 ρ g. ඒ කියන්නේ h ρ ඍණ h1 ρ1 වාරයක් g කියලා ලියන්න පුළුවන්. හරි. අපෙන් අහන්නේ t සඳහා ප්‍රකාශනයක්. ඒතර t සඳහා ප්‍රකාශනයක් අපිට ගන්න පුළුවන්. t කියන්නේ පෘෂ්ඨිඝාත තියෙන්නේ. t කියන්නේ r g බෙදීම RG බෙදීම දෙවාරයක් H ρ ඍණ H1 ρ1. හරි. ඕක තමයි අදාළ ප්‍රකාශනය වෙන්නේ. T සඳහා අදාළ ප්‍රකාශනය වෙන්නේ RG බෙදීම දෙවාරයක් H ρ ඍණ H1 ρ1 කියලා එනවා. හරි. මේක ඇඳලා ලියා ගන්න. මෙන්න මේක ඇඳලා මේ විදිහට සලකුණු කරලා මේ ටික ලියා ගන්න. හරි. අපි ඊළඟට බලමු. ඊළඟට කියනවා පරීක්ෂණ සඳහා යොදා ගන්නා කේස් සිග්නලයේ විශ්කම්භයේ මනින ආකාරය දක්වන්න. හරි. විශ්කම්භයේ මනින්නේ කේස් සිග්නලයේ තිරස් විදිහට මේ විදිහට කියන්නේ පරීක්ෂණ අපි කරන්න කලින් තිරස් විදිහට මේ විදිහට සකස් කරලා හරි. ඊට පස්සේ එකිනෙකට කියන්නේ චලන වික්ෂේ භාවිතා කර එකිනෙකට ලම්බක පාඨාංග දෙකක් ලබා ගන්නවා. හරි. එකිනෙකට ලම්බක පාඨාංග දෙකක් ලබාගෙන ඒකේ මධ්‍යන්නේ තමයි ලබාගන්නේ විශ්කම්භයේ විදිහට. හරි. ඒකට අහන්නේ විශ්කම්භයේ මනින ආකාරයේ කේස් සිග්නලයේ තිරස්ස සකස් කර එහි අභ්‍යන්තර විශ්කම්භය සඳහා එකිනෙකට ලම්බක පාඨාංග දෙකක් ලබා ගැනීම. කේස් සිග්නලයේ තිරස්ස සකස් කර එහි අභ්‍යන්තර විශ්කම්භය සඳහා එකිනෙකට ලම්බක පාඨාංග දෙකක් ලබා ගැනීම. හරි. ඊට පස්සේ G එක අහනවා මෙහි සඳහන් සිම්පල් h එක උස ඊතා වැඩි නොවන පරිදි තෝරාගත යුතුය. එසේ නොවුනොත් ඔබ මුහුණ දෙන දුෂ්කරතා කුමක්ද? හරි. මේ h1 උස ඊතා වැඩි නොවන පරිදි තෝරාගත යුතුයි කියලා කියනවා. h1 කියන්නේ මෙන්න මේ උස. හරි. මේක උස ගොඩක් වැඩි වුණොත් එහෙම හරි මේ උස ගොඩක් වැඩි වුණොත් එහෙම මෙන්න මේ ද්‍රව මාවකයේ හරි ද්‍රව මාවකයේ මෙහෙම දැන් අපිට හැදෙන්න ඕනේ මෙයාගේ අභ්‍යන්තරාරයනේ. අභ්‍යන්තරාරය තමයි ද්‍රව මාවකයේ හරියට හැදෙන්න ඕනේ. මොකද අපි මයින්නේ අභ්‍යන්තරාරයනේ කේසින් වලින්. හැබැයි උස වැඩි වුණොත් එහෙම මොකද වෙන්නේ? මේ හැදෙන ද්‍රව මාවකයේ හැදෙන්නේ බාහිර ආරේ. හරි. බාහිර ආරේ හැදෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. හරි. මෙන්න මේ බාහිර ආරේ හැදෙනවා h1 සඳහා ඉතා වැඩි එකක් ගත්තොත්. හරි. ඒක තමයි දුෂ්කරතාවය. මේට මාවකයේ කේසික හරි මේට මාවකයේ කේශිකයේ බාහිර ආරේ තැනීමට උත්සාහ කරයි. ඒක තමයි හේතුව වෙන්නේ. මේට මාවකයේ කේශිකයේ බාහිර ආරේ තැනීමට උත්සාහ කරයි.
හරි ඊට පස්සේ කියනවා H එක ද්‍රවයේ උෂ්ණත්වය වැඩි කළොත් පෘෂ්ඨිකාතතියට කුමක් වේද? අපි දන්නවා උෂ්ණත්වය වැඩි කරන්න පෘෂ්ඨිකාතතිය අඩු වෙනවා. හරි පෘෂ්ඨිකාතතිය අඩු වෙයි කියලා යන්න ඕනේ H එකට. ඊට පස්සේ අයිය ගහනවා උෂ්ණත්වය සමග ද්‍රවයේ පෘෂ්ඨිකාතතිය ඇති වෙන වෙනස්කම් ඔබට හැදෑරීමට අවශ්‍ය නම් ඒ සිදු කරන්නේ කෙසේද කෙටියෙන් පැහැදිලි කරන්න. හරි. ඒතකොට මේ පරීක්ෂණය අපි භාවිතා කරන්න පුළුවන්. උෂ්ණත්වයත් එක්ක පෘෂ්ඨිකාතතිය වෙනස් වෙන්නේ කොහොමද කියලා. එහෙම කරන්නේ අපි මෙන්න මේක අදාළ පෘෂ්ඨිකාතතිය සෙවිය යුතු ද්‍රව්‍ය මේ විදිහට රත් කරනවා. රත් කර අපි පෘෂ්ඨිකාතතිය ගණනය කරනවා. හරි. පෘෂ්ඨිකාතතිය ගණනය කරලා උෂ්ණත්වයත් එක්ක පෘෂ්ඨිකාතතිය ප්‍රස්ථාරගත කරනවා. එතකොට මේ වගේ විචලනයක් එනවා. ඒකෙන් අපිට වෙනස් වෙන්නේ කොහොමද කියලා අදහසක් ලබා ගන්න පුළුවන්. හරි. ওই විදිහට තමයි එතකොට ජග පරීක්ෂණය සිද්ධ වෙන්නේ. හරි. ඊට පස්සේ හතරවෙනි අපි ප්‍රශ්නෙට යමු. හරි. හතරවෙනි ප්‍රශ්නෙට යමු. හතරවෙනි ප්‍රශ්නෙට යමු. මේකේ තියෙන්නේ විභවමානයක් සම්බන්ධ එකක්. මීට කලින් පේපර් වලත් අපි විභවමානය සම්බන්ධ ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා. right. බලන්න මේ විදිහට විභවමානය දීලා දෙනවා. හරි. එතෙන්ද t ලක්ෂය සම්බන්ධ කරනවා. ඊට පස්සේ එතෙන්ද r ලක්ෂය. මෙතන දෙමන් සූත්‍රයක් භාවිතා කරලා තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට මැද බිඳු කැලුණු මීටරයක් භාවිතා කරලා හරි මේ විදිහට ස්පර්ශකයක් භාවිතා කරලා තියෙනවා. ওই විදිහට තමයි තියෙන්නේ. හරි. හරි ඊට පස්සේ වෝල්ට් 2යි මේක S කියලා නම් කරලා තිනවා. හරි බලමු මේක R1 ඊට පස්සේ මෙතන ගැලනෝමීටරයක් තියෙනවා. ඒක R2 ප්‍රතිරෝධය. මෙතන විශාල ප්‍රතිරෝධයක් තියෙනවා. ඒක R3 කියලා නම් කරලා. හරි. ඔය විදිහ තමයි නම් කරලා තියෙන්නේ. හරි බලමු. විද්‍යාගාරයේදී විභවමානය භාවිතා කර ගැලනෝමීටරයක අභ්‍යන්තර ප්‍රතිරෝධයේ සෙවීමට ශිෂ්‍යයෙක් සැලසුම් කරයි. ගැලනෝමීටරයේ පූර්ණ පරිමාණ ධාරාව මිලි ඇම්පියර් එකක් කියලා දෙන්නේ. හරි. මෙයාගේ පූර්ණ පරිමාණ ධාරාව මිලි ඇම්පියර් එකයි. හරි මේක තමයි අපි මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්න භාවිතා කරන ගැලනෝමීටරය. හරි. මේක අපි සාමාන්‍යයෙන් අර විභවමානය භාවිතා කරන ගැලනෝමීටරය. මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්න තමයි යන්නේ. හරි. බලමු. ඊට පස්සේ මේ පරිපථයේ දෙමන් සූත්‍රයේ t හා r ට යොමු කිරීමෙන් සම්තුලන දිගවල් ලබාගත හැකියි. එක අවස්ථාවකදී t ට යොමු කළා සම්තුලන දිග ගන්නවා. ඊළඟ අවස්ථාවේදී r ට යොමු කළා සම්තුලන දිගවල් ගන්නවා. හරි. මෙහිදී R1 මගින් නියත ප්‍රතිරෝධයක්ද R3 මගින් විශාල ප්‍රතිරෝධයක් වන ප්‍රතිරෝධ පෙට්ටියක්ද නිරූපණය කරයි. හරි ඒක අපිට පැහැදිලි R1 කියන්නේ නියත ප්‍රතිරෝධය. මේ R3 කියන්නේ ඒක සලකුණු කරලා තියෙන ඊතලයකින් ඒ කියන්නේ විශාල ප්‍රතිරෝධයක්. හරි. භාවිතා කරයි. right. ඊට පස්සේ අහනවා ඒකේ පළවෙනි එක S සූචිය සඳහා සුදුසු වන්නේ කුමන වර්ගයේ සූචියක්ද යන හේතු සහිතව ලියලා. විභවමානයේදී භාවිතා කරන්නේ පේන වතුරක්. හරි. පේන වතුරක් තමයි භාවිතා කරන්නේ. ඒකට හේතුව වෙන්නේ අපිට සැලකිය යුතු කාලයක් අඛණ්ඩ ධාරාවක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සඳහා භාවිතා කරන්නේ
පේනු යතුරක්. හරි. කලින් ප්‍රශ්න වලදීත් ඒ සම්බන්ධයෙන් අහලා තිබුණා. හරි. ඒකෙදිත් අපි ලිව්වේ S සඳහා පේනු යතුරක් තමයි භාවිතා කරන්නේ. හරි. ටකන යතුරක් භාවිතා කරන්නේ නැහැ. ටකන යතුරක් භාවිතා කරන්නේ ක්ෂණිකව ධාරාවක් ලබා ගන්න අවශ්‍ය අවස්ථාවදී. ඒ කියන්නේ කුඩා කාලයක් ඇතුළත අපිට ධාරාවක් ගන්න ඕන නම් අපි ටකන යතුරක් භාවිතා කරන්නේ. මෙතනදී භාවිතා කරන්නේ පේනු යතුරක්. හරි. පේනු යතුරක්. හේතුව පරිපථයේ අඛණ්ඩව ධාරාවක් පවත්වා ගැනීමට. අඛණ්ඩව සැලකිය යුතු කාලයක් ධාරාව පවත්වා ගැනීමට. ඊට පස්සේ දෙවෙනි එකට යනවා. දෙවෙනි එක කියනවා පරීක්ෂණයේ ආරම්භයේදී පරිපථයෙන් සියලු සන්තුලන දිගවල් ලබාගත හැකිද යන්න පරීක්ෂා කරනු ලබන්නේ කෙසේද කියලා. හරි. අපි දන්නවා විභවමානයේදී අපි ඉගෙනගෙන තියෙනවා. හරි. පරීක්ෂණය ආරම්භයේදී බලන්නේ අපි ඉස්සෙල්ලාම කරන්නේ මේක අරගෙන R වල තියලා ඉවරලා. හරි. R වල තියලා ඊට පස්සේ මෙන්න මේ ස්පර්ශකයේ මෙන්න මේ විභවමාන කම්බියේ දෙපස තියලා බලනවා. මෙන්න මේ ගැල්වනෝමීටරේ පාඨාංගයක එහෙම නැත්නම් ගැල්වනෝමීටරේ දෙපසට උත්ක්‍රමණය වෙනවද කියලා. හරි. ගැල්වනෝමීටරේ දෙපසට උත්ක්‍රමණය වෙනවද කියලා බලනවා මේ ස්පර්ශකේ. මෙන්න මේ විභවමාන කම්බියේ දෙපස ස්පර්ශ කරලා. හරි. ඉස්සෙල්ලාම මේ දෙමන් සුවිච් R වලට සම්බන්ධ කරනවා. R වලට සම්බන්ධ කරන්නේ දැන් R වලට සම්බන්ධ කරන්නේ මෙන්න මේ ප්‍රතිරෝධය දෙක හරහාම පිහිටන්නේ. විභවාන්තරේ ප්‍රතිරෝධ දෙක හරහාම විභවාන්තරේ මෙන්න R වලට සම්බන්ධ කරනවා. ඒක නිසා R වලට සම්බන්ධ කළා ඊට පස්සේ ස්පර්ශකේ මේ විදිහට දෙපස තියලා බලනවා. හරි. එතකොට ගැල්වනෝමීටරයේ දෙපසට උත්ක්‍රමණය වෙනවා නම් අපිට පුළුවන් අදාළ පාඨාංග ලබා ගන්න. හරි. සියලු සන්තුලන දිගවල් ලබා ගන්න පුළුවන්. කියන්නේ දෙමන් සුවිච් R හි තබා සර්පකයේ විභවමාන කම්බියේ දෙපස තබමින් ගැල්වනෝමීටරයේ දෙපසට උත්ක්‍රමණය වන්නේදයි පරීක්ෂා කිරීම. ඒක තමයි පිළිතුර විදිහට එන්නේ දෙවෙනි එකට. හරි. ඊට පස්සේ තුන්වෙනි එකට යනවා. තුන්වෙනි එක කියනවා පරීක්ෂණය ආරම්භ කළ විටදී අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීමට බලාපොරොත්තු වන ගැල්වනෝමීටරයේ ධාරාව පරීක්ෂණය ආරම්භ කළ විටදී අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීමට බලාපොරොත්තු වන ගැල්වනෝමීටරයේ ධාරාව පූර්ණ පරිමාණ උත්ක්‍රමණයට ආසන්න වන්නේ නම් පරීක්ෂණයේ සාර්ථකව සිදු කිරීම සඳහා ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය දක්වන්න. එතකොට දැන් මේක පූර්ණ පරිමාණ කියන්නේ පරීක්ෂණ ආරම්භයේදී මෙයා පූර්ණ පරිමාණ උත්ක්‍රමණයට ආසන්න වෙනවලු. හරි. දැන් මොකද මේක සම්තුලන අවස්ථාවේදී මෙන්න මේක හරහා ධාරාවක් ගලන්නේ නැහැ. මේක හරහා ධාරාවක් ගලන්නේ නැහැ. මෙතනින් මෙහෙම ගැල්වනෝමීටරේ හරහා ධාරාවක් ගලන්නේ නැහැ. ධාරාව ගලන්නේ මෙන්න මේ කෝෂය නිසා මෙන්න මෙහෙම ධාරාවක් ගලනවා. හරි. සම්තුලන අවස්ථාවේ ගලන්නේ මෙන්න මෙහෙම ධාරාවක්. ඔන්න ඔය විදිහට තමයි ධාරාව ගලන්නේ. එතකොට සම්තුලන අවස්ථාවේදී කියනවා දැන් මෙන්න මෙයාගේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණයට රාසන් වෙලාලු. ඊට වඩා උත්ක්‍රමණයක් ඊට වඩා ධාරාව වැඩි වුණොත් මෙයා පිච්චෙනවා. හරි. එහෙම වුණොත් අපි ධාරාව මොකද කරගන්න ඕනේ? අඩු කරගන්න ඕනේ. මෙයා හරහා යන ධාරාව අඩු කරන්න නම් අපි කරන්න ඕනේ මෙන්න මේ ධාරාව ගලන පරිපථයේ ප්‍රතිරෝධය වැඩි කරන්න ඕනේ. හරි. ප්‍රතිරෝධය වැඩි කරන්න ඕනේ. ප්‍රතිරෝධය වැඩි කරන්න අපිට කරන්න තියෙන එකම දේ තමයි මෙන්න මේ R3 විචලනය කිරීම. R3 අගේ වැඩි කිරීම. හරි. ඒකට උත්තරේ වෙන්නේ R3 ප්‍රතිරෝධකයේ අගේ වැඩි කිරීම. රයිට්. හරි. ඊට පස්සේ කියනවා B වල යනවා අපි B වලට. B වල පළවෙනි එක කියනවා දෙමන් සුවිචේ T සහ R ලක්ෂයන් යොමු කළ විට ලැබෙන සම්තුලන දිගවල් පිළිවෙලින් L1 සහ L2 නම් R1 සහ R2 අතර අනුපාත සඳහා ප්‍රකාශන ලැබෙනවා. හරි. එතකොට T වලට තිබ්බට පස්සේ ලැබෙන සම්තුලන දිග L1ලු. එතකොට T වලට දික්වට පස්සේ දැන් අපි හිතනවා දැන් මෙහෙම මේ පරිපථයේ සම්නූතන්නේ මෙන්න රතු පාටින් ඇඳලා තියෙන. එතකොට සම්නූත නිසා අපි දැන් R3 යගේ දන්නේ නැහැ. හරි. R1 යගේ දන්නේ නැහැ. R2 යගේ අපි දන්නේ නැහැ. R2 කියන්නේ R2 තමයි අපිට හොයන්න ඕනේ. එතකොට අපි හිතනවා මේක තුලින් I ධාරාවක් ගමන් කරනවා කියලා. යම් කිසි I ධාරාවක් මේ විදිහට ගමන් කරනවා. හරි. එහෙම. එතකොට සම්තුලන අවස්ථාවේදී ওই I ධාරාව යන්නේ මෙන්න මේ පරිපථයේනේ. මේ හරහා යන්නේ නැහැ නේ කිසිම ධාරාවක්. මේකේ ගැල්වනෝමීටරේ පාඨාංගෙ බිඳු වුණාමනේ සම්තුලන වෙනවා කියලා කියන්නේ. හරි. එතකොට ආරම්භයේදී දැන් කියන්නේ මෙන්න මේක T ලක්ෂයට සම්බන්ධ කරනවා. එතකොට T ලක්ෂයට සම්බන්ධ කරාට පස්සේ මෙන්න මේ R1 දෙපස විභවාන්තරය තමයි මෙන්න මේ සම්තුලන දිග L එකෙන් මැනෙන්නේ. හරි පැහැදිලිනේ? L එකෙන් මැනින්නේ පළවෙනි අවස්ථාවේදී T ලක්ෂයට සම්බන්ධ කරාට පස්සේ මෙන්න මේ R1 දෙපස විභවාන්තරය. මොකද මේක මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර අපිට ලියන්න පුළුවන් L එකට අදාළව KL1 සමානයි ධාරාව I ප්‍රතිරෝධය R1. I R1 කියලා ලියන්න පුළුවන්. හරි ඔක පළවෙනි සම්බන්ධතාවය. ඊට පස්සේ අරන් ගිහලා මෙයා R ට සම්බන්ධ කරාට පස්සේ මෙන්න මේ R1 සහ R2 කියන ප්‍රතිරෝධ දෙක හරහාම පවතින විභවාන්තරය මෙන්න. පැහැදිලිනේ? එතකොට L2
එතකොට K L2 සමාන I R1 ධන R2. පැහැදිලිද? R1 ධන R2. හරි. ඔන්න දෙවෙනි එක. ඊට පස්සේ එක බෙදීම දෙක ගන්න පුළුවන්. K ට K සුළු වෙනවා. L1 බෙදීම L2 සමානයි R1 බෙදීම R1 ධන R2 කියලා. හරි. ඊට පස්සේ ඕක සුළු කරන්න, සුළු කරාට පස්සේ එනවා R1 බෙදීම R2 අනුපාතයක්. R1 බෙදීම R2 සමානයි L1 බෙදීම L2 ඍණ L1. හරි. අපෙන් අහන්නේ මොකද්ද? R1 හා R2 අතර අනුපාතය සඳහා ප්‍රකාශනයක් ගන්නවා. R1 බෙදීම R2 සමාන L1 බෙදීම L2 ඍණ L1. අපි R1 ගේ දන්නෝ නම් අපි දන්න අගයක් සහිත R1ක් මෙතන සම්බන්ධ කරොත් එහෙනම් අපිට මෙන්න මේ L1 L2 ලබාගෙන R1 දන්න. ඒකට අපිට R2 ගන්න කරන්න පුළුවන්. හරි. එහෙම තමයි ඒක කරන්නේ. ඊට පස්සේ අහලා තියෙනවා L2 පරායත විචල්්‍ය වෙන පරිදිත් L1ට ඉදිරි L2 ප්‍රස්ථාරයක් ඇඳීමෙන් R2 ගණනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ප්‍රස්ථාරයක් ගැන සුදුසු ආකාරයට ඉහත ප්‍රකාශනය සකස් කරන්න. L2 පරායත විචල්්‍ය වෙනවලු L1ට ඉදිරි L2 වල අඳින්න. L1 එතකොට ස්වායත්ත විචල්්‍ය වෙන්න ඕනේ. L1 ස්වායත්ත විචල්්‍ය වෙන්න ඕනේ. හරි. එතකොට අපිට ලියුව හැකි කීවෙනි එකද? ඒක දෙවෙනි එක. හරි. මේ ලියුවේ අපි B පළවෙනි එක. ඊට පස්සේ B දෙවෙනි එක. මෙන්න මේ ප්‍රකාශනය ගන්න පුළුවන්. L1 ස්වායත්ත වෙන්න ඕනේ, L2 පරායත්ත වෙන්න ඕනේ. L2 මේ පැත්තට අරන් යනවා. L2 සමානයි R1 ධන R2 බෙදීම R1 වාරයක් L1. L1 තමයි ස්වායත්ත, L2 පරායත්ත. එතකොට y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් තමයි ලැබෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට L1 වෙනස් කරමින් L2 ප්‍රස්ථාරගත කරනවා. හරි. ප්‍රකාශනය වෙන්නේ එතකොට මෙන්න මේක. මෙන්න මේ ප්‍රකාශනය ලියලා තියෙන්න ඕනේ දෙවෙනි එකට. B වල දෙවෙනි එකට. හරි. ඊට පස්සේ ව්‍යුහගතයේ අවසාන එක අපේක්ෂිත ප්‍රස්ථාරයන්ද දක්වන්න. කෙලිම y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක් අඳින්න ඕනේ. හරි. y සමාන mx ආකාරය. හරි. L1 ඉදිරි L2. මෙන්න L1 මෙන්න L2. හරි. මෙන්න මේ විදිහට y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක් අඳලා තියෙනවා. හරි. ඔය විදිහට තමයි හතරවෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්නේ. හරි. එතකොට ඊට පස්සේ අහනවා තව කොටසක් තියෙනවනේ. හතරවෙනි එක අහනවා ප්‍රස්ථාරය ඇඳීම සඳහා L1 හා L2 මිනුම් සමූහයක් ලබා ගන්න ආකාරය සඳහන් කරන්න. හරි. L1 සහ L3 සඳහා මිනුම් සමූහයක් අපිට ගන්න බෑ. හරි. L1 සහ L2 සඳහා. හරි. මිනුම් සමූහයක් ගන්න අපිට කරන්න තියෙන එකම දේ තමයි අර R3 විචල්්‍ය ප්‍රතිරෝධය තියෙන්නේ. ඒතකොට ඕක විනාශ කරමින් හරි. ඒතකොට ධාරාව වෙනස් වෙනවනේ. R3 යගේ වෙනස් කරමින් අපි L1 සහ L2 සඳහා ප්‍රකාශන ලබා ගන්නවා. හරි. කරන්න ඕන R3 ප්‍රතිරෝධයේ අගේ වෙනස් කරමින් L1 සහ L2 සඳහා අගයන් ලබා ගැනීම. හරි. R3 යගේ වෙනස් කරමින් R3 විචල්්‍ය ප්‍රතිරෝධය අගේ වෙනස් කරමින් L1 සහ L2 සඳහා අගයන් ලබා ගැනීම. හරි. රයිට්. එතකොට ව්‍යුහගත රචනා පේපර් එක අවසන් වෙනවා. අපි ඊළඟට සාකච්ඡා කරනවා රචනා ප්‍රශ්න පත්‍රය. හරි. මේක ලියා ගන්න.